අපි කතා කළා නම් වේදමට රජ්‍ය විද්‍යාත් තීමේ යටතේ සහතික මිලකමේ කතා කරන්නේ යන්නේ. සහතික මිලකමේ. සහතික මිලකමේ දෙආකාරයකට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එකක් ඌණ පූර්ණකමය අනිත් එක අතිරික්ත මිලදී ගැනීම. අපි කතා කරලා අතිරික්ත මිලදී ගැනීම කියන්නේ මොකක්ද කියලා. එහිදී නිෂ්පාදකයන් කියපු කතාව රජයේ මොකද කිව්වේ? මම සහතික මිලක් පානවපුවම වාට වේදමට සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය සපයන්න. ඒ මිලට පාරිභෝගිකයන් මිලදී ගන්න ප්‍රමාණය පරිවැඩ ලැබුණාම ඉතිරි වෙන ටික මම සහතික මිලට ගන්නම් කියලා රජය කිව්වා උණ පූර්ණ ගෙවීමේ අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට. එහෙනම් දැයියා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය. ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය. අපි එදා පැහැදිලි කර ගැනීමක් කළාමයි ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය ගැන. එයිදී අපි කිව්වා ආණ්ඩුව විසින් එයිදී අපි කිව්වා නිෂ්පාදක ලැබෙන ආදාය වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම නිෂ්පාදක අතිරික්තයේ වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි එයිදී කතා කිරීමක් කළා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමයට. එහෙනම් ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමෙදි වෙන්නේ මොකද ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමෙදි වෙන්නේ? ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ තියෙන ලුණු වක්‍රේ මේ තියෙන සැපිරුම් වක්‍රේ. එහෙනම් මේදී රජී කියන කතාවක් මේ තියෙන වෙනකොට තියෙන සමුද්‍රිත මිල 50යි. හරි. වේදපොලේ සමුද්‍රිත මිල 20ක් කියලා තීරණය වෙලා තියෙනවා. ප්‍රමාණය 100ක් කියලා තීරණය වෙලා තියෙනවා. මෙහෙම තියෙද්දි ආණ්ඩුව මැදිහත් කරලා රුපියල් 30ක් ලෙස සහතික මිලක් නියම කරනවා. රුපියල් 30ක් කියලා සහතික මිල නියම කරනවා. රුපියල් මිලක් ලෙස සහතික මිල නියම කරලා ඔය සහතික මිලම නිෂ්පාදකයන් ලබා දෙන්න ආණ්ඩුව මෙන්න මේ වගේ දෙයක් කරනවා. එහෙනම් මොකද්ද ආණ්ඩුව නිෂ්පාදකයන් කියන්නේ? නිෂ්පාදකයන් කියනවා මම සහතික මිල පැනෙවුවාට පස්සේ ඔයාට වේදපොළ සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය සපයන්න. එහෙනම් සහතික මිලක් ඔයාට වේදපොළ සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය සපයන්න. එහෙනම් උපරිම ප්‍රමාණය 150. නමුත් ඔය 150ම පාරිභෝගිකයා කිසි විටකත් මම් පණවපු මිලට ගන්නේ නැහැ. හරි. මේ 150ම කිසි විටකත් පාරිභෝගිකයා හරි. මේ 150ම පාරිභෝගිකයා කිසි විටකත් රුපියල් 30 ගණන් ගන්න නැහැ. ආණ්ඩුව කියන නිෂ්පාදකයා. හරි. නමුත් ඔයාට 150 වෙළඳපොලේ විකුණ ගන්න පුළුවන් මිලක් තියෙන්නේ. මේ ආණ්ඩුව කියන කතාව. මොකද ආණ්ඩුව කියන්නේ මම සහතික මිලක් පනවපුවාම ඔයාට වෙළඳපොළ සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය සපයන්න. නමුත් ඔය 150ම නම් මම පනවන සහතික මිලයට පාරිභෝගිකයා මිල දී ගන්න නැහැ. හරි මිල දී ගන්න නැහැ. නමුත් ඔයාට 150ම වෙළඳපොලේ විකුණ ගන්න පුළුවන් මිලක් තියෙනවා නේද? අන්නේ මිලට ඒ 150 විකුණා. එහෙනම් මෙන්න මේ 150ම පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් මෙන්න මේ මිල. මේ 150 පාරිභෝගිකයා මිල දී ගන්න සූදානම් මෙන්න මේ මිල. අන්නේ මිලට මේක විකුණා. හරි අන්නේ මිලට මේක විකුණා. අපි කතා කරමින් ඉන්න ඌණ පූර්ණකමේ. එහෙනම් ඌණ පූර්ණකමේ යටතේ කතාව පටන් ගත්තා. අපි ඊටු ටික කරගෙන යන්න ගත්තා. වේදපොලේ තියෙනවා සමුද්‍රිත මිල 20ක් කියලා ප්‍රමාණය දෙනවා 100ක් කියලා. මේව දෙයට ආණ්ඩුව වෙතට මැදිහත් වෙලා තීරණය කරන සහතික මිල රුපියල් 30ක් කියලා. ඒ සහතික මිල තීරණය කරන ආණ්ඩුව කියන ලස්සන කතාව. මොකද්ද කියන කතාව? මම සහතික මිල පැනෙවුවාට පස්සේ මේක නිෂ්පාදකයට කියන්නේ. හරි. මම සහතික මිල පැනෙවුවාට පස්සේ ඔයාට වෙළඳපොළ සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය සපයන්න. එහෙනම් රුපියල් 30 යටතේ ඔයාට වෙළඳපොළ සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණයක 150යි. ඒ 150ම සපයන්න. නමුත් ඔය රුපියල් 30ට කිසි විටකත් ඔය 150ම පාරිභෝගිකයා මිල දී ගන්න නැහැ. පාරිභෝගිකයා කැමති නැහැ වැඩි මිලක් දීලා ඔක මිල දී ගන්න. නමුත් ඔයාට පුළුවන් නේද? නිෂ්පාදකයන් කියනවා රජය කියනවා. නමුත් ඔයාට පුළුවන් නේද? ඔය 150 වෙළඳපොලේ යම් මිලකට විකුණ ගන්න. ඒ කියන්නේ මේ 150ම පාරිභෝගික ඉංගන මිලක් තියෙනවා නේද?
අන්නේ 150 පාරිභෝගික ඉන්ධන මිලට විකුණා. එහෙනම් මේ 150 පාරිභෝගික ඉන්ධන මිල හොයාගන්න බැල ඉල්ලුම් වක්‍රය වාගේ. එහෙනම් මේක දැනගෙන ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම් වක්‍රය හොයා. අන්නේ මිලට විකුණා. ඒ මිල රුපියල් 10යි. හරි. මොකද කියන්නේ? මම සහතික මිල පනවපුවා මේ සහතික මිලට වඩා වේදකට සපයන උපරිම ප්‍රමාණය සපයන. අන්නේ සපයන ප්‍රමාණය පාරිභෝගික වේදකවල යම් මිලකට මිලදී ගන්නවා. අන්නේ මිලදී ගන්න මිලට විකුණනවා. එහෙනම් රුපියල් 10ට විකුණනවා. එතකොට වේදකවලින් ලැබෙන ආදායම කීයදද? වේදකවලින් ලැබෙන ආදායම මේ තමයි මේකේ වෙළඳපොළ මිල. වෙළඳපොළ මිල. ඔයාලට වේදකවලින් ලැබිච්ච ආදායම කීයද? කියන්න බලන්න. එකක් රුපියල් 10 ගන්නවා වික්ක 150. ඒ කියන්නේ ඔයාලට හම්බුණා 1500ක ආදායම. නමුත් හරිනම් ඔයාලට කීයක් හම්බෙන්න ඕනද? රුපියල් 30 ගාන 150ක් විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. 30 ගාන 150ක් විකුණ ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද 30ම ඔයාලට ලැබෙන්න ඕන. 30 ගාන 150ක් විකුණ ගන්න ගියොත් 45යි 0.2යි 4500ක් හම්බෙන්න ඕන. 4500ක් හම්බෙන්න ඕන. නමුත් ඔයාලට හම්බෙලා තියෙන්නේ 1500යි. තව මදි 3500ක්. ආණ්ඩුව කියනවා බය වෙන්න එපා 3500 මම ඔයාලට දෙන්නම්. මම ඔයාලට ඌණ පූර්ණේ කරන්න. 3500 මම ඌණ පූර්ණේ කරන්න. මතක තියාගන්න අතිරික්ත මිලදී ගැනීමකට දෙන ආණ්ඩුව මිලදී ගැනීමක් කළා. නමුත් මෙතනදී ආණ්ඩුව මිලදී ගැනීමක් කරන්නේ නැහැ. ආණ්ඩුව මිලදී නොගෙන හරි ආණ්ඩුව මිලදී නොගෙන ආණ්ඩුව නිෂ්පාදකයට සල්ලි දීමක් කරන් ඌණ පූර්ණේ කිරීමක් කරා. එහෙනම් එයා ඌණ පූර්ණේ කළේ ළමයි. වෙළඳපොලේ හරිනම් මේක විකුණන්න ඕන 30ට. නමුත් විකුණ ගත්තේ 10ටනේ. එහෙනම් එකකට මදි වුණා 20ක්. මේ එකකට මදි වුණා 20ක්. එහෙනම් මේ ටික ඌණ පූර්ණේ කරනවා. එකකට මදි වුණා 20ක්. ඒ වගේ 150කට මදි වුණා. එනවා හම්බෙලා 3000 sorry මෙතන 3000යි 4500යි 3000යි. හරි. මෙයාගේ 1500 තව ලැබෙන්න ඕනේ 3000යි. මොකද සමස්තය 4500ක් හම්බෙන්න ඕනේ. සමස්තය 4500. එනවා හම්බෙලා මෙතන 3000. එහෙනම් මේ 3000 ආණ්ඩු ඌණ පූර්ණේ කරන කොටස. ඒ කියන්නේ ආණ්ඩු ඌණ පූර්ණේ කරන කොටස කියන්නේ ආණ්ඩුවේ වියදම. ආණ්ඩු ඌණ පූර්ණේ කරන කොටස කියන්නේ ආණ්ඩුවේ වියදම. එහෙනම් ආණ්ඩුවේ වියදම මෙන්න මේ කොටස. පැහැදිලි කතාව. එහෙනම් මොකක්ද ඌණ පූර්ණේ ක්‍රමයේදී කරන්නේ? මම ආයෙත් කතාව සහතික මිල පැනෙවුවට පස්සේ නිෂ්පාදකයට කියන වේදකට සපයන වල උපරිම ප්‍රමාණය සපයන. ඒ සපයන ඒ ප්‍රමාණයේ පාරිභෝගික ඉන්ධනයකට විකුණන. පාරිභෝගික වෙළඳපොළ මේ භාණ්ඩ මිලදී ගන්න මිලත් සහතික මිලත් අතර වෙනස ආණ්ඩුව විසින් ඌණ පූර්ණේ කරනවා. ඔකට අපි කියනවා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය කියලා. ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය කියලා. එහෙනම් නිර්වචනය කරන අතර ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය කියන්නේ වෙළඳපොළ මිල සහතික මිල අතර වෙනස. හරි නේද? වෙළඳපොළ මිල සහතික මිල අතර වෙනස ආණ්ඩුව විසින් නිෂ්පාදකයට ගෙවීමේ ක්‍රමය ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය නම් වේ. සරලයි. මොකද්ද? වෙළඳපොළ මිල සහතික මිල අතර වෙනස ආණ්ඩුව විසින් නිෂ්පාදකින්ට ගෙවීමේ ක්‍රමය ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය නම් වේ. හරි මොකද? වෙළඳපොළ මිල සහතික මිල අතර වෙනස හරි වෙනස ආණ්ඩුව විසින් නිෂ්පාදකින්ට ගෙවීමේ ක්‍රමය ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය නම් වේ. පැහැදිලිද? ගන්න යක්. පිටුවංක 26 නිෂ්පාදකීන්ට තම නිවීම අලෙවි කිරීමෙන් නිෂ්පාදකීන්ට තම නිවීම අලෙවි කිරීමෙන් නිෂ්පාදකීන්ට තම නිවීම අලෙවි කිරීමෙන් නිෂ්පාදකීන්ට තම නිවීම අලෙවි කිරීමෙන්
වෙළඳ පොලෙන් ලැබුණු මිලත් නිෂ්පාදකයන්ට තම නිමයම අලෙවි කිරීමෙන් වෙළඳ පොලෙන් ලැබුණු මිලත් නිෂ්පාදකයන්ට තම නිමයම අලෙවි කිරීමෙන් වෙළඳ පොලෙන් ලැබුණු මිලත් වෙළඳ පොලෙන් ලැබුණු මිලත් වෙළඳ පොලෙන් ලැබුණු මිලත් සහතික මිලත් අතර වෙනස 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 රාජ්‍ය විසින් නිෂ්පාදකයන් ගෙවීමේ ක්‍රමයයි රාජ්‍ය විසින් නිෂ්පාදකයන්ට 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 ගෙවීමේ ක්‍රමයයි හරි නේද ඊගාචිත් කියන බලය රාජ්‍ය විසින් නියම කළ සහතික මිලෙන් අභිපේරණය වන නිෂ්පාදකයන් එම මිලට සැපිය හැකි මුළු ප්‍රමාණය වෙනකොට සපයනු ලබයි හරි එම මිල සැපිය හැකි මුළු ප්‍රමාණය වෙනකොට සපයනු ලබයි නමුත් මුළු සැපයීම වෙනදකොට ළඟා වූ පසු ඒ අලෙවි කරගත හැකි වනුයි අඩු මිලකටය මේ නිසා රජයේ සහතික මිල සැපයුම් කරන වෙළඳ පොලෙන් ලැබුණු මිලත් අතර ඌනතාවය මෙන්න මේ ඌනතාවය පූර්ණය කිරීමෙන් සැපයුම් කරුවන් නිෂ්පාදනය කෙරෙහි අභිපේරණය වීම අඛණ්ඩ පවත්වා ගත හැකියි. මේදී රජයේ කිසිවක් මිලදී ගැනීමක් සිදු නොවන හයිලයිට් කරගන්න. මෙහිදී රජයේ කිසිවක් මිලදී ගැනීමක් සිදු නොවන අතර මුළු සැපයුම් ප්‍රමාණය වෙළඳ පොලේ අලෙවි වීමක් සිදු වී හරි මුළු සැපයුම් ප්‍රමාණයම වෙළඳ පොලේ අලෙවි වෙනවා රජයේ කිසිවක් මිලදී ගන්නේ නැත. රජයේ කිසිවක් මිලදී ගන්නේ නැත. හරි. ගන්න මාතෘකා ඌණ පූර්ණ ක්‍රමයක සුබ සාධන ප්‍රතිපාක්‍ය. ඌණ පූර්ණ ක්‍රමයක සුබ සාධන ප්‍රතිපාක්‍ය. මම හිතනවා මම අවශ්‍ය නැහැ ඔයාලට දැන්. සුබ සාධන ප්‍රතිපාක්‍ය හොයාගන්න මම අවශ්‍ය නැහැ. ඔයාලට තනියම අකුරු ටික දාගෙන තනියම සුබ සාධන ප්‍රතිපාක්‍ය දැන් හොයාගන්න පුළුවන් කියලා මම හිතනවා පොඩ්ඩක්. හරි. ඔයාලට පස්තාරෝගේ ඇඳලා දීලා තියෙනවා. වගුවත්වෝගේ දීලා තියෙනවා. එන උත්සාහ කරන්න බලන්න ඌණ පූර්ණ ක්‍රමයේ අර්ථේ සුබ සාධන ප්‍රතිපාක්‍ය හොයාගන්න තනියම කරු මම ඕනේ අකුරු ටික තනියම දාගන්න. ඔයගේ සමතුලිත මිල දාගන්න P1 කියලා. සමතුලිත ප්‍රමාණය දාගන්න Q1 කියලා. හරි. සහතික මිලගේ සහතික මිල දාගන්න P2 කියලා. සහතික මිලයට වෙනකොට නිෂ්පාදකයන් සපයන උපරිම ප්‍රමාණය. මෙතන සහතික මිල රේඛා දිගට දාලා තියෙන ඉස්සරහින් යන සහතික මිල. සහතික මිල කියලා ඉස්සරහින් ලියාගන්න. සහතික මිල යටතේ නිෂ්පාදකයන් සපයන උපරිම ප්‍රමාණය කියන්නේ Q2 කියලා. උපරිම ප්‍රමාණය Q2 කියලා කියනවා. සහතික මිල යටතේ නිෂ්පාදකයන් සපයන්න පුළුවන් උපරිම ප්‍රමාණය Q2 කියලා කියනවා. Q2 සඳහා පාරිභෝගික ගෙවන්න සූදානම් වී P0 කියලා කියනවා. ඒක දිගට දාලා තියෙන වෙළඳ පොළ මිල කියලා ලියන්න. වෙළඳ පොළ මිල කියලා ලියන්න. එතකොට මෙන්න මේ ටික තමයි ඌණ පූර්ණය. ඌණ පූර්ණය කියන්නේ මේ කොටස. ඒකත් ලියාගන්න. හරි ඌණ පූර්ණය. ඊළඟට සහතික මිලත් වෙළඳ පොළ මිලත් අතර වෙනස තමයි ඌණ පූර්ණය. මෙන්න මේ කොටස. ඒක ලියාගන්න ඌණ පූර්ණය. එහා පැත්තේ ලියාගන්න හරි සමගය දාලා මම රීඩ් එක නිසා මම මෙතෙන් ලියන්න ඌණ පූර්ණය. ඒක තමයි ඌණ පූර්ණය කරන්න ඕන කොටස. හරි.
දැන් මම මේ අහන ප්‍රශ්නෙට මට උත්තර ඕන. කවුරු හරි කෙනෙක් කියන්නේ මේකේ සුබ සාධන ප්‍රතිවිපාකේ පැහැදිලි කරගන්න. සුබ සාධන ප්‍රතිවිපාකේ පැහැදිලි කරගන්න අපි අකුරු දා ගන්න ඕනනේ. සුබ සාධන ප්‍රතිවිපාකේ පැහැදිලි කරගන්න අපි අකුරු දා ගන්න ඕන. අපි මොනවට දැන් මේකේ අකුරු දාගන්න? මොනවටද දා ගන්න ඕනේ? දැන් තනියම වැඩේ කරයි යන්න ඕන මං ඕනේ. දැන් ඔයා මේකේ අකුරු දා ගන්න නම් මොනවටද අකුරු දා ගන්න? ආර්ථික අතිරික්තයටයි රජයේ වියදමටයි. ඔව් ආර්ථික අතිරික්තයට සහ රජයේ වියදම. කලින් ආර්ථික අතිරික්තයටයි හරි වෙනම රජයේ වියදමත් වෙන්න කලින් ආර්ථික අතිරික්තයටයි රජයේ වියදමටයි අකුරු ටික දා ගන්න. එතකොට කො රජයේ වියදම? මේ තියෙන රජයේ වියදම. මේ කොටසෙන් රජයේ වියදම වෙන්නේ එකතු ඌණ පූර්ණය කරනවා මේ කොටස. ඒ වගේ ඌණ පූර්ණය කරනවා Q2 දක්වා. එහෙනම් මේ තියෙන රජයේ වියදම. එහෙනම් කාලින් ආර්ථික අතිරික්තයටයි රජයේ වියදම වල මේ කොටසටයි අකුරු ටික දාගත්තා නම් හරි. එහෙනම් කලින් ආර්ථික අතිරික්තය කො මේ තියෙන මේ කොටස. එහෙනම් පටන් ගමු මෙතනින් A B C D ඒ කලින් ආර්ථික අතිරික්තය. A B C D කලින් ආර්ථික අතිරික්තය. එතකොට රජයේ වියදම. රජයේ වියදම මේ සම්පූර්ණ කෑල්ල BC දාලා තියෙනවා E F G H එච්චරයි. හරි අන්නේ අපිට දාගන්න. කලින් ආර්ථික අතිරික්තය රජයේ වියදම. කලින් ආර්ථික අතිරික්තය රජයේ වියදමට අපිට දාගන්න. ඒ දාගෙන අපි දැන් වගු ලේඛනේ පුරවමු. ඒ දාගෙන ලේඛනේ පෙර පසු වෙනස. පෙර පසු වෙනස. ගන්න පාරිභෝගික අතිරික්තය. කියන්න මට පෙර පාරිභෝගිකය කො? පෙර පාරිභෝගිකය කො? ඔව් A ධන B මම හිතන්නේ හැමෝම දන්නවා ඒක. A ධන B නිෂ්පාදක අතිරික්තය. පෙර නිෂ්පාදකයිත්වය කො? ඔව් C ධන D ඒ දෙක එකතු ආර්ථික අතිරික්තය. A ධන හරි ආර්ථික අතිරික්තය A ධන B ධන C ධන D ඊට පස්සේ රජයේ වියදම. රජයක් නෑ පෙර රජයක් මැදිහත් වීමක් තිබ්බේ නෑ. ඊට පස්සේ සමස්ත සුබ සාධනය. සමස්ත සුබ සාධනය. ආණ්ඩුවක් නැති විට ආර්ථික අතිරික්තය සමස්ත සුබ සාධනය බවට පත් වෙනවා. ආණ්ඩුවක් නැත්තම් ආර්ථික අතිරික්තය සමස්ත සුබ සාධනය. හරි මේ සමස්ත සුබ සාධනය. හරි. දැන් මට කියන්න පස්සේ පාරිභෝගිකය කො? මේ වාර වල මම ඕනේ පස්සේ පාරිභෝගිකය හොයාගත්තා කො? මොකද්ද? A ධන B ධන C ධන E ධන F. ඔව්. පස්සේ පාරිභෝගිකය කොහොමද හොයාගන්නේ? අපි ගාව ක්‍රමයක් තියෙනවා අපි ඒ ක්‍රමයට යමු. හරි. ඒ ක්‍රමය ඕනේ නැහැ. ලියලියා ඒවා හොයන්න ඕනේ නැහැ. නිකන් ඔළුවේ තියාගෙන තනියම හොයාගන්න. කොහොමද හොයාගන්නේ? පාරිභෝගිකය හොයාගන්නේ මුළු උපයෝගිතාවෙන් අයින් කරනවා පාරිභෝගික පැහැදිලි. මම හදන්න යන්නේ පෙන්වන විතරයි. මුළු උපයෝගිතාවෙන් අයින් කරනවා පාරිභෝගික පැහැදිලි. අපි මේ සමීකරණයක් කරා යන්නේ ඔයාට මේක හොයාගන්න ලේසි වෙන්න ඕන නිසා. නැත්නම් තව ක්‍රම තියෙනවා. හරි මෙතන වෙන පන්තිවල ඉගෙන ගත්ත ළමයි ඉන්නවනේ ඉගෙන ගත්තේ වෙන ක්‍රමයකට. නමුත් මම මේ ක්‍රමය අනුගමනය නොකරමින් මම වෙනස්ම ක්‍රමවේදයකට මේක වාවරයි යන්නේ. ඔයාලා මේක හොයාගන්න ලේසි වෙන්න. එහෙනම් හොයාගන්න මුළු උපයෝගිතාවය. මොකක්ද මුළු උපයෝගිතාව හොයාගන්න අවශ්‍ය වෙන එකම දත්තේ? ඔව් පාරිභෝගිකය මිලදී ගන්න ප්‍රමාණය. කො පාරිභෝගිකය මිලදී ගන්න ප්‍රමාණය? Q2 පාරිභෝගිකය මේ සම්පූර්ණ ප්‍රමාණය මිලදී ගන්න. එහෙනම් බලන්න මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුමක් වෙන පහලින් තියෙන මේ සමස්ත කොටස මුළු උපයෝගිතාවය. එතකොට මේ කෑල්ල සම්පූර්ණයෙන් මුළු උපයෝගිතාවය. ඒකෙන් අයින් කරනවා පාරිභෝගික පැහැදිලි. පැහැදිලි හොයාගන්න ඕන දත්ත දෙකක්. මොනවද දෙක?
මිලදී ගන්නා ප්‍රමාණය මිලදී ගන්න. ඔව් මිලදී ගන්නා ප්‍රමාණය Q2. මිලදී ගන්න මිල ඔව් P0. පාරිභෝගික මේ Q2 ප්‍රමාණය මිලදී ගන්න P0. එතකොට ලියනකො මේ තියෙන්නේ මුළු ප්‍රයෝගිතාවය. නිකන් දැන් හදලා බලන්න තියෙන්නේ. මේ තියෙන මුළු ප්‍රයෝගිතාවය මේ කොටස. එහෙනම් වියදම කියන්නේ P0 වැඩි කිරීම Q2 කියන්නේ මේක. එහෙනම් ඉතුරු වෙන කොටසකෝ මෙන්න මේ සමස්ත කොටසේ මේ කෑල්ල ගලවලා අයින් කරපුවාම ඉතුරු වෙනවා පාරිභෝගික අතිරික්ත එකෝ අකුරු ටිකෙන් ඉතුරු වෙච්ච කොටස අකුරු ටික පැහැදිලි කතාව. මෙන්න මේ සමස්ත කොටස මුළු ප්‍රයෝගිතාවය P0 වැඩි කිරීම Q2 කියන්නේ මේ කොටස පාරිභෝගික පැහැදෙන මේ සමස්ත කොටසෙන් මේ කෑල්ල ගලවලා අයින් කරපුවාම ඉතිරි වෙනවා A B C E F පාරිභෝගික A ධන B ධන C ධන E ධන වෙනසක් හදන්න මෙතන A තියෙනවා මෙතනත් A තියෙනවා මෙතන B තියෙනවා මෙතන B තියෙනවා. එතකොට C එකතු වෙලා අලුතෙන් එකතු වෙලා E එකතු වෙලා අලුතෙන් F එකතු වෙනවා. ඒ තුන අලුතෙන් පාරිභෝගික අතිරික්ත එකතු වීමක් තියෙනවා. පාරිභෝගිකත්වයේ වැඩි වෙලා තියෙනවා මතක තියාගන්න. මූල පූර්ණ ක්‍රමයක් තුළ පාරිභෝගිකත්වයේ වැඩි වෙනවා. කලින් පාරිභෝගිකත්වයේ මේ කොටස දැන් පාරිභෝගිකත්වයේ වෙන්නේ මේ කොටස. එන පාරිභෝගිකත්වයේ වැඩි වෙච්ච කෑල්ල මේ කෑල්ල. එන මූල පූර්ණ ක්‍රමයක් ක්‍රියාත්මකදී පාරිභෝගිකත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. ඌණ පූර්ණකමයක් ක්‍රියාත්මකදී පාරිභෝගිකත්වය වැඩි වෙනවා. හරි කතාව. ඌණ පූර්ණකමයක් ක්‍රියාත්මකදී පාරිභෝගිකත්වය වැඩි වෙනවා. හරි. අනිත් පැත්තට යන්න. නිෂ්පාදක අතිරික්තය. කෝ කියන්නේ මම නිෂ්පාදක අතිරික්තය? ඔව්. නිෂ්පාදකයිත්වය. ඌණ පූර්ණකමයක් ක්‍රියාත්මක කළා අතිරික්තකමයක් ක්‍රියාත්මක කළා නිෂ්පාදකයිත්වය වෙනස් වෙන්නේ නැහැ. නිෂ්පාදකයිත්වය පාලනය කරනවා. අපි වාගමු නිෂ්පාදක අතිරික්තය කොහොමද වාගන්නේ? මුළු අයවාරේ අයින් කරන මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයවාරයෙන් අයින් කරන මුළු විචල්්‍ය පිළිවෙල. මේක තමයි හොයාගන්න ක්‍රමවේදය. මුළු අයවාරයෙන් අයින් කරන මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයවාරයෙන් අයින් කරනවා මුළු විචල්්‍ය පිළිවෙල. මුළු අයවාරය. කොහොමද මුළු අයවාරය පිළිගන්නේ? මුළු අයවාරය හොයාගන්න දත්ත කීයක් ඕනද? දෙකක්. මොකක්ද ඕන දෙක? අලෙවි ප්‍රමාණය අලෙවි මිලයි. ඔව් අලෙවි ප්‍රමාණය අලෙවි කරන මිලයි. අලෙවි ප්‍රමාණය Q2 සඳහා P0 මිල පාරිභෝගිකයන් ලැබුණට සැබවින්ම නිෂ්පාදකයන් ලැබෙන මිල P0. Q2 සඳහා වෙළඳපොලෙන් මෙයාට ලැබෙන P0 වුණාට සැබවින්ම මෙයාට ලැබෙන P0. ඔව් රුපියල් 10යි නම් මෙතන 30යි නම් එකකට මෙයාට 30ක් හම්බ වෙනවා. හරි එකකට මෙයාට රුපියල් 30ක් හම්බ වෙනවා. පාරිභෝගිකයා රුපියල් 10ක් දුන්නට මදිවන ඉතුරු 20 රජයෙන් හම්බ වෙනවා. එතකොට මෙයාට 30ක් හම්බ වෙනවා කියන්නේ මෙයාගේ ලාච්චුවේ වැටෙනවා 30ක්. අන්නේ වැටිච්ච එකේ වැඩි කරන්න. ලාච්චුවේ වැටිච්ච එක. වැඩි කතා. එහෙනම් මේක වැඩි කරන්න ඕන Q2 P2 වලින්. එතකොට අපි නමුනා මුළු අයවාරය. කො එතකොට මුළු අයවාරය P2 වැඩි කිරීම Q2 කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මුළු අයවාරය. මුළු අයවාරය. හරි මෙන්න මේ සමස්ත කොටස මුළු ආදායම බාරපත් වෙනවා. මුළු විචාර පිළිවෙලකෝ මොනවාද ඕනේ මුළු විචාර පිළිවෙල හොයාගන්න? මුළු විචාර පිළිවෙල හොයාගන්න අවශ්‍ය වෙන දත්ත මොනවද? ඔව් සපයනු ලබන ඒක ප්‍රමාණය. එහෙනම් මෙයා කොච්චරක් සපයනවද? Q2 මොකද කතාව? සපයනු ලබන ඒක ප්‍රමාණය ඉඳලා සපයවකට පහළ නැති කොටස මුළු විචාර පිළිවෙල. ඔව් මුල් ලක්ෂණ පටන් ගන්න. සපයුම් කරන ලබන ප්‍රමාණයේ සිට සැපයුම් අපිට පහළින් තියෙන කොටසේ වර්ග කරනවා. හරි සපයන ප්‍රමාණය දක්වා සැපයුම් අපිට පහළින් තියෙන කොටසේ වර්ගඵලය විචාර පිළිවෙල. එහෙනම් මේ තියෙන්නේ මුළු ආදායම සමස්ත කොටස. එහෙනම් මේ තියෙන්නේ විචාර පිළිවෙල නම් ඒ ගැන ගන්න අයින් කරා.
අඩු කරන්න. අයින් කරන්න. අයින් කළාට පස්සේ ඉතුරු වෙනවා නිෂ්පාදක අතිරික්තය. එනම් මේ තියෙන්නේ මුළු ආදායයෙන් අයින් කළා විචල්්‍ය පිරිවැය. ඉතුරුන අතිරික්තය. එනම් කො අකුරු ටික B C D H ඉතුරු කියලා ගලලා ඉන්නවා. B දන C දන D දන H බලන්න වෙනස C තියෙනවා D තියෙනවා D තියෙනවා B අල්පයෙන් එකතු වෙලා B අල්පයෙන් එකතු වෙලා H අල්පයෙන් එකතු වෙනවා. එහෙනම් මතක තියාගන්න ඌන පූර්ණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී ඌන පූර්ණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී හරි ඌන පූර්ණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදක අතිරික්තයයි කියන දෙකම වැඩි වෙනවා. ඌන පූර්ණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී පාරිභෝගිකයයි නිෂ්පාදකයයි කියන දෙකම වැඩි වෙනවා. හරි. ඊට පස්සේ මම සටහනක් ගහන ඔක්කොම ඉවරනාට පස්සේ අපි මේකේ සාරාංශයක් හදාගමු. ඒ හදාගත්තම මම ওই ටික වෙනවාට ගහලා දෙන්න. හරි. එහෙනම් දැන් ඔයා ගන්න ආර්ථික අතිරික්තය. මේ දෙක දුකලා ගන්න මෙතන. ආර්ථික අතිරික්තය. එතකොට එනවා මේක එකතු වෙන්න ඕනේ. ඒ මේ ටික සම්පූර්ණයේ ධන B ධන C ධන E ධන F ඊට පස්සේ අට ටික එකතු වෙනවා. එකතු වෙනවා නැවත B එනවා. B C D H එකම අකුර දෙපාරක් එකතු වෙනවා. මොනවාරි ගැල්ලුවක් කාට ගියාවද? මොකක් හරි ගැල්ලුවක් කාට ගියාවද? නෑනේ. එකම අකුර දෙපාරක් එකතු වෙනවා. හරි. එකම අකුර දෙපාරක් එකතු වෙනවා. මොකද B පාරිභෝගිකයේ තියෙන නිෂ්පාදකයයේ තියෙන ආර්ථික අතිරික්තයේ දෙපාරක් එකතු වෙලා තියෙනවා. C පාරිභෝගිකයේ තියෙන නිෂ්පාදකයයේ තියෙනවා. හරි දෙපාරක් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ වෙනස මේක සුළු කරලා ගිහින් වෙනස C ධන E ධන F ධන B ධන H B ධන H B ධන H B ධන H දැන් තියෙනවා රජ්‍ය වියදමක්. මොනවද රජ්‍ය වියදම? රජ්‍ය වියදම යන කලින් රජ්‍ය වියදම කියන්නේ සුබ සාධන එකතු වීමද සුබ සාධනෙන් ගිලිහීමක්ද? තමයි රජ්‍ය වියදම කියන්නේ සුබ සාධන එකතු වීමද නැත්නම් සුබ සාධනෙන් ගිලිහීමක්ද? ගිලිහීම. අපි ගිය ගිය සතියේ කලින් සතියේ මගේදී ගිය සතියේ අපි කළේ නැද්ද? කොයිද කලින් සතියේ අපි කිව්වා කොහොමද මේක ගිලිහීමක් වෙන්නේ? ඒ ගිලිහීමක් වෙන්නේ කොහොමද? රජයේ වියදම් දරන්නේ අපේ සල්ලි වලින්. නැතු උන්ගේ සල්ලි වලින් නෙමෙයි. හරි උන් කන්නේ බොන්නෙත් අපේ සල්ලි වලින්. පාර්ලිමේන්තු එකට ඇවිල්ලා කොච්චරන වියදම් කරනවද දරුවෝ අපේ සල්ලි වලින්? ඒතකොට රජයේ වියදම් දරන්නේ අපේ මුදල් වලින්. ජනතාවගේ බදු මුදල් තමයි රජයේ වියදම් කරන්නේ. ඒතකොට ජනතාවගෙන් බදු අය කරද්දී ඒක ජනතාවට දැනෙනවා. ඒක ජනතාවට දුකක් වගේ දෙයක් බදු අය කරනවා කියන්නේ. ඒ කියන්නේ ජනතාවට ලැබිච්ච සුබ සාධන අඩු වෙන්න බලපාන. ඒතකොට රජයේ වියදම් දරන්නේ අපේ බදු මුදල් නිසා ඒක සුබ සාධන අඩු වෙන්න බලපාන කාරණා. අඩුව නිසා අපි වරහන්න දෙලියයි. වරහන්න අඩු කරන්න ඕනේ. එහෙනම් මේක අඩු කරගන්න තමයි සුබ සාධනේ හොයා ගන්න ඕනේ. කො රජයේ වියදම එකකට උණු පූර්ණය කරනවා P0 සහ P2 අතර ප්‍රමාණය. උණු පූර්ණය කරලා ඒ කියන්නේ මම සංඛ්‍යා දාගත්තොත් 10 20 කියලා එකකට 20ක් උණු පූර්ණය කරනවා. ඒ වගේ Q2 ප්‍රමාණයක් දක්වා උණු පූර්ණය කරනවා. එහෙනම් කො රජයේ වියදම අකුරු ටික මේ දුර වැඩි කරන්න ඕන මේ දුර. කො අකුරු රජයේ වියදම ඔව් B ධන ඔව් B ඔව් හරි B ධන C ධන E ධන F ධන G ධන H හරි හරිනේ B ධන C ධන E ධන F ධන G ධන H රජයේ B ධන C ධන E ධන F ධන G ධන H රජයේ ඔය තමයි රජයේ වියදම පැහැදිලි තමයි රජයේ වියදම. එහෙනම් ආර්ථික අතිරික්තයේ මේ කොටසේ රජයේ වියදම අඩු කරගන්න. අඩු කරලා මෙතනට ගියේ සමස්ත සාධන හම්බෙනවා පස්සේ. මෙතන තියෙනවා B ධන B ඍණ B කැපිටල්.
ධන C ඍණ C කැපෙනවා. ධන E ඍණ E කැපෙනවා. ධන F ඍණ F කැපෙනවා. ධන H ඍණ H කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙනවා A. හරි. ඊට පස්සේ උඩ ඉතුරු වෙනවා B. උඩ ඉතුරු වෙනවා C. උඩ ඉතුරු වෙනවා D. පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. අවබෝධයෙන් පරිස්සමෙන් කරන්න. යට ඉතුරු වුණා H. H කියන්නේ ඍණ නේ. වරහන් පෙන්නුවේ ඍණ. එහෙනම් අඩු කරනවා මේකෙන් H. ඒක තමයි සුබසාධක. පැහැදිලි කතා. මේකෙන් මේක සුළු කරලා ගියේ. එතකොට ධන වල ඍණ කැපිලා ගියා. එතකොට ඉතුරු වුණා උඩ ධන ටික. වරහන් ඇතුළේ ඉතුරු වෙනවා කියන්නේ ඒක ඍණ. එතකොට A B C D A B C D ඉතුරු වුණා. ඒකින් අඩු වෙනවා H. රාජ්‍ය වියදම් වෙනස හොයාගන්න පස්වෙකින් පෙරේක අඩු කරන්න. පස්වෙකින් පෙරේක. එතකොට මේකෙන් මේක අඩු කරපුවාම මේකමයි ඉතුරු වෙන්නේ. එහෙනම් වෙනස ඒක. B ධන C ධන E ධන F ධන G ධන H වෙනස. සුබ සාධනයේ වෙනස ගන්න මේකින් මේක අඩු කරලා මෙතනට ගියේ. සුබ සාධනයේ වෙනස හම්බෙන්නේ. හරි මේකින් මේක අඩු කරන් එතකොට මේක සුබ සාධනයේ වෙනස එනවා. ඊට වඩා අපිට ඕන ලේසි මේ දෙක සුළු කරලා මෙතනට ගත්තා. මේ දෙක කියන්නේ මෙතනදී ආර්ථික අතිරික්තයේ වෙනස. ආර්ථික අතිරික්තයේ වෙනසට එකතු කරනවා රජයේ වියද. අඩු කරනවා රජයේ වියද. යටි ලියා ගන්න. යට රූල් ටිකක් තියෙන්නේ. ඒ රූල් වල ලියා ගන්න. සුබ සාධනයේ වෙනස හොයාගන්න විදිය. සුබ සාධනයේ වෙනස සමානයි ආර්ථික අතිරික්තයේ වෙනස. ආර්ථික අතිරික්තයේ වෙනස. ආර්ථික අතිරික්තයේ වෙනස හොයාගත්තේ හරිනේ. යට රූල් කීපයක් තියෙන්නේ. ඒ රූල් කීපේ ලියා ගන්න. සුබ සාධනයේ වෙනස සමානයි ආර්ථික අතිරික්තයේ වෙනස. සුබ සාධනයේ වෙනස සමානයි ආර්ථික අතිරික්තයේ වෙනස. සුබ සාධනයේ වෙනස සමානයි ආර්ථික අතිරික්තයේ වෙනස. ආර්ථික අතිරික්තයේ වෙනස හොයාගත්තේ පාරිභෝගික අතිරික්තයේ වෙනසත් නිෂ්පාදක අතිරික්තයේ වෙනසත් එකතු කරලා. ආර්ථික අතිරික්තයේ වෙනස හොයාගත්තේ පාරිභෝගිකයේ වෙනසත් නිෂ්පාදක අතිරික්තයේ වෙනසත් එකතු කරලා. ආර්ථික අතිරික්තයේ වෙනස හොයාගත්තේ පාරිභෝගිකයේ වෙනසත් නිෂ්පාදක අතිරික්තයේ වෙනසත් එකතු කරලා. ඒකෙන් අඩු කරන රජයේ වියද. රජයේ වියද. එතකොට අපිට හම්බ වෙනවා සුබ සාධනයේ වෙනස ආර්ථික අතිරික්තයේ වෙනසෙත් අඩු කරනවා රජයේ වියද. එහෙනම් මේකෙන් අඩු කරන්න මේකෙන් මේක අඩු කරලා දාන්න. ආර්ථික අතිරික්තයේ රජයේ වියදම අයින් කරන්න. ආර්ථික අතිරික්තයේ වෙනසින් රජයේ වියදම අයින් කරන්න. එහෙනම් මේකෙන් මේක අඩු කරලා දාන්න. එතකොට ධනයි ඍණයි කැපිලා යනවා. C ට C කැපෙනවා. E B කැපෙනවා. F F කැපෙනවා. B ට B කැපෙනවා. H ට H කැපෙනවා. H ට H කැපෙනවා. අන්න මෙතන වගේ පොඩි වැරද්දක් වුණා. මෙතන H නෙමෙයි. මෙතන G ඉතුරු වෙලා තියෙන්නේ. H ට H කැපෙනවා. ඉතුරු වෙනවා G විතරයි. G කියන්නේ ඍණ. අඩුවල පැත්තේ තියෙන ඍණ. එහෙනම් ඍණ G. එහෙනම් ඍණ G යනු නවත් දෙන්න. ඍණ G යනු නවත් දෙන්න. ඔව් අහිමි සුබ සාධනනේ අහිමි සුබ සාධන. මේ දෙන්නේ අහිමි සුබ සාධන. අහිමි සුබ සාධනය තුලින් වෙනන්නේ සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. මම මෙහෙම වුණොත් වඩා කාර්යක්ෂමකම වේදී. සහාතික මිලකම දෙකක් තියෙනවානේ. එකක් අතිරික්ත මිලදී ගැනීම අනිත් එක ඌණ පූර්ණ ක්‍රමය. ඔය විකල්පකම දෙකේ වඩා කාර්යක්ෂමකම වේදේ කොහොමද? ජනතාවට ජනතාවගේ සුබ සාධනයේ හානි අවවන පරිදි සහාතික මිල ක්‍රියාත්මක කරනවා නම් වඩා
හොඳ සහතික මිල ක්‍රමවේදයක් මොකක්ද? ඌණ පූර්ණක අතිරික්තය. ඌණ පූර්ණ ගෙවීම. ඔව් ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය හරි අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට වඩා සුබ සාධනයේ අහිමිවීම අඩුයි තමයි. ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට වඩා සුබ සාධනයේ අහිමිවීම අඩුයි. අන්න ඒ නිසා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට වඩා කාර්යක්ෂමයි. නමුත් මේ දෙකම අකාර්යක්ෂමයි. මොකද අහිමන සුබ සාධනයක් නිර්මාණය වෙන නිසා. අහිමන සුබ සාධනය නිර්මාණය වෙනවා ඒක අකාර්යක්ෂමයි. හරි. නමුත් සාපේක්ෂ බලද්දී අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට වඩා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය කාර්යක්ෂමයි. දෙකම අකාර්යක්ෂමයි. ඇයි දෙකේදීම දෙකේදීම සුබ සාධනය අහිමිවීමක් වෙනවා. අහිමිව සුබ සාධනයක් තියෙනවා නම් ඒ ක්‍රමය අකාර්යක්ෂම ක්‍රමවේදයක්. අකාර්යක්ෂම. නමුත් ඒ අකාර්යක්ෂමතා දෙක අපිට සංසන්දනය කළොත් අතිරික්ත මිලදී ගැනීමේදී ඇති වෙන අහිමින සුබ සාධනයේ විශාලයි ඌණ පූර්ණ ගෙවීමේදී ඇති වෙන අහිමින සුබ සාධනයට වඩා. අන්න ඒ නිසා අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමයට වඩා ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය යම්තා දුරට කාර්යක්ෂමයි. පැහැදිලි කියන කතාව. ඔයාලා මං ගිය සතියේ ලස්සන කතාවක් කිව්වා. මං අද ඒක පෙන්නන්න යන්නේ නැහැ. මොකද මං ගිය සතියේ ලස්සන කතාවක් කිව්වා අහිමින සුබ සාධනය කියද්දි මොකද්ද? ඒක පොඩ්ඩක් පෙන්නුවා. කාට හරි මතක නම් අහිමින සුබ සාධනය ගැන කතා කරද්දී. අපි අහිමින සුබ සාධනය කියන්නේ මොකක්ද? රජයේ වියදම. ඔව් රජයේ වියදමෙන් කියන්නේ හරි රජයේ වියදමෙන් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට එකතු නොවන කොටස අහිමින සුබ සාධනය. මම අද පෙන්වන්න යන්නේ නැහැ. හරි ඒ කතාව ගිය සතියේ නිකන් ග්‍රහණය කරගත්ත ළමයි ගෙදර නිකන් ඉන්නේ ඔක ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද කියලා. හරි මෙන්න මේ රජයේ වියදමෙන් නිෂ්පාදනය පාගට එකතු නොවිච්ච කොටස තවත් G. ඒක හරිද කියලා ඔයා ගෙදර ප්‍රැක්ටිස් කරලා බලන්න. මොකද එක්සෑම් එකේ අහන්නේ එච්චර දුර. හරි සාමාන්‍යයෙන් අර අයිලන්ඩ් මට්ටමේ රෑන්ක් වලට යන ප්‍රමුඛ රෑන්ක් වලට යන අපේක්ෂා කරනවා. ගෙදර නිකන් ඉඳි ප්‍රැක්ටිස් කරලා බලන්න. ප්‍රැක්ටිස් කරලා බලලා නිකන් මොන හරි ප්‍රශ්නයක් වගේ ආවොත් මම කියලා දෙන්නේ දාඩි. හරි අනිත් අයට ඕනේ නැහැ. මොරට අනිත් අයට ඔක පැහැදිලි කරන එක අමාරු දාන්න ඕනේ නැහැ නේ මම. එහෙම ඕනේ නැහැ. ඔක නිකන් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ කතාව හරිද? මොකද්ද? කතාව තමා රජයේ දරන වියදමෙන් පාරිභෝගික නිෂ්පාදනය එකතු නොවන කොට සාහිත්‍ය සුබ සාධනය. ඔයා ලියත් ගත්තා. ඕක ප්‍රැක්ටිස් කරලා බලන්න හරිද කියලා. රජයේ දරන වියදමෙන් පාරිභෝගික නිෂ්පාදනයට එකතු නොවන කොටස G කියලා බලන්න ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. හදාගන්න තියෙන අය මොන හරි තියෙනවා නම් ටක් ගාලා හදාගන්න. ඉක්මන් කරා. බලන්න. ඊගචෙත්තිය. මේන් පැහැදිලි වන්නේ රජයේ ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සමාජ සුබ සාධනයට හානි කර උවද. සමාජ සුබ සාධන හානි කර උවද. මිල ආධාර ප්‍රතිපත්තියක් ලෙස අධිසැපෙන් මිලදී ගැනීමේ ක්‍රමයට වඩා කාර්යක්ෂම බවය. හරි එහා පැත්තේ නම් පාස් පේස් ප්‍රශ්න කීපයක් කරන්න බා. එහා පැත්තේ නම් පාස් පේස් ප්‍රශ්න කීපයක් කරන්න බා. හරි ගන්න. කුෂිකාර්ය භාණ්ඩයක් සඳහා ඇති වේදපොළක් පහත්ත සඳහා රූපසරණ පෙන්වන්න කරයි. කුෂිකාර්මික භාණ්ඩයක් සඳහා ඇති වේදපොළක් පහත් සඳහා රූපසරණ පෙන්වන්න කරයි. ආණ්ඩුව මෙම්බාණ්ඩ සඳහා OP2 වූ අවමිලක් හඳුන්වා දෙන්න ලබන අතර ආණ්ඩුව මේකට අවමිලක් හඳුන්වා දෙන්න ඕන. මෙතන ඉල්ලුම මෙතන සැපයුම OP2 අවමිලක් හඳුන්වා දෙන්න ඕන. එනම් මෙතන අවමිලක් හඳුන්වා දෙන්න ලබන අතර අවමිල නිසා වෙළඳපොළ ඇති එකේ අතිරික්ත තොගය. එහෙනම් මේ නිසා ඇති වෙන පුළුවන් අතිරික්ත තොගය කියන්නේ මෙන්න මේ ටික. මෙතන Q3 මෙතන Q1. අතිරික්ත තොගයේ මුලින්ම ආණ්ඩුව විසින් මෙලදී ගන්න බැයිද සලකන්න. මෙහිදී ගොවීන්ගේ මුළු අයභාරය. එතන අතිරික්ත තොගයේ මෙලදී ගැනීමෙන් මෙන්න මේ කොටස හම් වෙනවා පාරිභෝගිකයන්ගේ. මේ කොටස හම් වෙනවා නිෂ්පාදක රජයේ. එතකොට මුළු ආදායමෙම මේ සමස්ත කොටස. P2 වැඩි කිරීම Q3
සමස්ත කොටස අපිට හම්බ වෙනවා මෙයාගේ අයභාර. එහෙනම් මෙන්න දෙනවා කී. එහෙනම් අපිට අකුරු දෙක ගන්න පුළුවන්. O P2 K Q3 මෙයා ලැබෙන අයභාරයයි උත්තරේ 1 O P2 K Q3 O P2 K Q3 O P2 K Q3 හරි. දේශඳ ඇස්තිමේන්තු කළද වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් සමග පහත් දැක්වේ. දේශඳ ඇස්තිමේන්තු කරන ලද වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහතින් දැක්වේ. මේක 2008 QS සමානයි ඍණ 10 ධන 2යි. QD සමානයි 50 ඍණ 10යි. 2008 වල ගොඩක් අයට පැටලිච්ච ගාන. ඔක පැටලෙන්න හේතු කාරණේ තමයි අපේ ළමයි ලේඛනයක් ගහගෙන වක්‍රේ වඳින්න පුරුදු වෙලා හිටියේ. මිල සහ ලේඛනයක් ගහගෙන වක්‍ර අඳින්න පුරුදු වෙලා හිටියා. එතකොට මිල ගද්දි ගන්න බිඳුව 10 10 15 ඒ නැත්නම් 5 10 15 20. කොහොම තමයි මිල ගණන් ගන්න. ඔන්න ඔබ මිල ගණන් ගත්ත අයට මේකේ වක්‍රය ඇඳගෙන හරියට මේ වැඩේ කරගෙන යන්න බැරුව. නමුත් අපි වාදන් අපේ ක්‍රමයේ අපින් ලේඛනයක් ඉල්ලන්න නැත්නම් ලේඛන අඳින්නේ නැහැ. කෙලිමම වක්‍රයට යන්න. ඒතර වක්‍රයට එන්න කලින් අපි කටුවට මේක ඇඳගන්න. කටුවට ඇඳගන්න. ඉතින් ඉස්සෙල්ලාම කටුවට ටික හදාගන්න. QS සමානයි ඍණ 10 ධන 20යි. QD සමානයි 50 ඍණ 10යි. අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඉස්සෙල්ලාම සමතුලිත මිල හොයන්න. එහෙනම් මිල හොයන්න කරන්න තියෙන්නේ මෙතන ඍණ නම් මේ දෙක එකතු කරනවා 60. මේ දෙක එකතු වෙන බෙදෙනවා 30යි. එහෙනම් සමතුලිත මිල දෙකයි. ඒ වගාගත්ත මිල ප්‍රමාණයකට මිලට ආදින හිතේ 20 වරක් 2 40යි 40න් 10ක් අඩු කරපුවම ප්‍රමාණය 30. ප්‍රමාණය 30. අපි කටුවට වැඩි කරගන්න. ඊට පස්සේ කටුවට වක්‍රේ ඇඳගන්න. ප්‍රධාන වක්‍රය අඳින්න කලින් කටුවට පොඩියට වක්‍රය ඇඳගන්න. මිල ප්‍රමාණය. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. එතන ඉල්ලුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩයේ 50යි නම් මෙතෙන් දෙන්න ඕනේ 50යි. අන්තක්ඛණ්ඩයේ 50යි එතෙන් දෙන්න ඕනේ 50යි. එතකොට මෙතෙන් දෙන්න ඕනේ 50 බෙදනවා 10යි. උපරිම ඉල්ලුම් මිල 5යි. 50 බෙදනවා 10යි උපරිම ඉල්ලුම් මිල 5යි. එතකොට සැපියුම් වක්‍රේ පටන් ගන්නවා ඍණ අන්තක්ඛණ්ඩයේ. එහෙනම් මේ දෙක සැපියුම් වක්‍රේ ඍණ 10යි පටන් ගන්නවා. මේ ඍණ 10යි. සමතුලිත මිල අපිට හම්බුණා 2යි කියලා. සමතුලිත ප්‍රමාණය හම්බුණා 30යි. එහෙනම් ඔය ටික අපි අඳගන්න. ඔය ටික අඳගන්න. පැහැදිලිද? හරි. එහෙනම් අපිට දැන් ගන්න පුළුවන් ප්‍රමාණය 10 ගානේ ගන්න පුළුවන්. මිල රුපියල ගානේ ගන්න පුළුවන්. එහෙනම් මිල රුපියල ගානේ ප්‍රමාණය 10 ගානෙත් අරගෙන වක්‍රය අඳගමු. හරි. මිල රුපියල ගානේ ප්‍රමාණය 10 ගානෙත් අරගෙන වක්‍රය අඳගමු ලොකුවට. කටු වැඩි කරයි. දැන් ප්‍රධාන වක්‍රයට යනවා. දැන් ටක් ගාලා දෙන්න තියෙන්නේ. ඍණ 10 බිඳුව කෙනෙක් මම අහන්න පුළුවන් ඍණ 10 ඕනද කියලා. අවශ්‍යම නැහැ. කැමති නම් ගන්න පුළුවන්. බිඳුව 10 20 30 40 50. ඔය විදිහට ගන්න. හරි. මිල ගණන් ගත්තා 1 2 3 4 5 මිල රුපියල් විතර ප්‍රමාණය 1 අක්ෂරයක් වෙන්න ඕන. දැන් ඉල්ලුවක් ඇඳගත්ත 5යි 50යි අඩු දිරන්ද 5යි 50යි සමතුලිත ලකුණු කරගත්ත 2යි 30යි සමතුලිත ලකුණු කරගත්ත 2යි 30යි 10න් පටන් ගන්න සමතුලිතය කපාගෙන යන විදිහට ඇඳගත්ත සැපියුමක් 10න් පටන් ගත්තා සමතුලිතය කපාගෙන යන විදිහට ඇඳගත්ත සැපියුමක් S හරි AD ඉස්සල්ලාම කරගත්තා
කරලා නැත්තම් මාත් එක්ක කරයියා. කරලා නැත්තම් මාත් එක්ක ඩක් ගාලා කරයියා. ඔට්ටු වින්නේ මේ වගේ. ඊතාවත් ඉතින් ටක් ගාලා දැන් ඔය ප්‍රැක්ටිස් කරපුවාම ඒක දියන්නේ නැහැ. හරි. වේදපොළ ඉල්ලුම් මාස අපි වක්‍ර එකම පස්තාලේ ගන්න. එන්න. සමතුලිත මිලහ ප්‍රමාණය කවරේද? දැන් ඔහොම සමතුලිත මිලහ ප්‍රමාණය කවරේද කියලා අහුවාම සමහර අය අහනවා සමීකරණෙට කියලා සමීකරණ ඉල්ලුම සමානයි සැපියුම අරගෙන ඇවිල්ලා හොයාගෙන එනවා. එහෙම ඕනේ නැහැ. මේක හොයලා තියෙන්නේ. දැන් කෙලිම මේ උත්තරේ. සමතුලිත මිල රුපියල් 2යි. සමතුලිත ප්‍රමාණය ඒකක 30යි. එච්චර. සමතුලිත මිල රුපියල් 2යි සමතුලිත ප්‍රමාණය 30යි. ආයෙත් හදාගෙන ගිහිල්ලා ආයෙත් අවශ්‍යතාවයක් නැහැ. එච්චර දුර ගිහිල්ලා අපරාධ කාල නාස්ති කරගන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ අපිට කියනවා ඊගායක රජයේ දෙහිගෙඩිය රුපියල් 2.750 සහතික මිල දෙහිගොවින්ට ලබා දීම තීරණය කර ඇතැයි සලකනවා. මෙම තත්ත්වයට ගොවීන් විසින් වේදපොළ සපයනු ලබන දෙහි ප්‍රමාණය කුමක්ද? එහෙනම් සහතික මිල 2.750යි. 2.750ක් වුණු සහතික මිල ගොවීන් වේදපොළ සපයන ප්‍රමාණය කොච්චරද කියලා එහෙනම් ගොවීන් සපයන ප්‍රමාණය හොයාගන්න ඉන්නේ නේද මෙතන? කීයද ආවේ? 2.750 ගොවීන් සපයන ප්‍රමාණය කීයද ආවේ? 40. එනවනේ 40. කාට හරි එහෙම 40 හොයාගන්න අමාරුයි නම් ආදේශ කරන්න සැපයුම් සමීකරණයට. QS සමානයි ඍණ 50 ධන QS සමානයි ඍණ 10 ධන 20යි. මිල 2.750 ආදේශ කරගන්න මෙතන. ඍණ 10 ධන 20 වැඩි කිරීම 2.750. එතකොට අපිට හම්බෙනවා QS 40. හරි. එන එකක 40. ඒකක 40. ඊට පස්සේ මුළු නිමේ වෙළඳපොළ ළඟා වූ පසු වෙළඳපොළ මිල කොපමණද? මුළු නිමේම කියන මේ 40 වෙළඳපොළ ළඟා වුණාට පස්සේ වෙළඳපොළ මිල. ඒ කියන්නේ මේ 40 පාරිභෝගික ඉල්ලන මිල. වෙළඳපොළ ළඟා වුණාට පස්සේ වෙළඳපොළ මිල. කීයද? හරියට රුපියල් එනවනේ. රුපියලයි. හරි රුපියල් එකයි. රුපියලයි. වෙළඳපොළ මිල රුපියලයි. මුළු නිමේ වේදපොළ ළඟා වුණාට පස්සේ වේදපොළ මිල කොපමණද? සහතික මිල නිසා සතියකට රජයෙන් කොපමණ මුදලක් ගොවීන් වෙත ලැබෙනවා? දැන් මේ ගාන දින තියෙන සතියකට උදේ පොඩි කෑල්ලක් අඩුයි. ගාන දින තියෙන සතියකට පොඩි කෑල්ලක්ම විදිහේ ගාණි අඩුයි. සතියකට දීලා තියෙන්නේ. හරි සතියකට දීලා තියෙන්නේ. පොඩි කෑල්ලක් අඩුයි. හරි අහන්න. සහතික මිල නිසා සතියකට රජයෙන් කොපමණ මුදලක් ගොවීන් වෙත ලැබෙනවා? තමයි මට දැන් කියන්න සහතික මිල කියද්දී එක්ක ඌණ පූර්ණේ වෙන්න පුළුවන් අතිරික්තේ වෙන්න පුළුවන්. ඒතර මේක ඌණ පූර්ණේද අතිරික්තේද? ඌණ පූර්ණේ. ඔව් කොහොමද එහෙම කියන්නේ? අපිට කියලා නෑ කොහෙවත්. රජයෙන් දෙවනවා කියලා කියන්නේ. ඔව් එයා අපිට පාත් එක හදාගෙන එනවා මේ මාර්ගය හදාගෙන එනවා. වේදපොළ සපයන උපරිම ප්‍රමාණය හොයාගන්න. ඒ ප්‍රමාණය වේදපොළ අලි කරාට පස්සේ මිල හොයාගන්න කියලා අපිට කියනවා. එතකොට මේ පිළිවෙලට එයා හදාගෙන ඇවිල්ලා අහන්න වාගේ ඌණ පූර්ණ ක්‍රමයකට රජයේ වියදම කොච්චරද? රජයේ වියදම. එහෙනම් රජයේ වියදම වාගේ රජයේ වියදම එහෙනම් රාජ්‍ය වියදම එකකට කීයක් ඌණ පූර්ණේ කරන්න ඕනද? එකකට කීයක් ඌණ පූර්ණේ කරන්න ඕනද? 5.5. ඔව් වෙළඳපොළ මිල රුපියලයි. වෙළඳපොළ මිල රුපියලයි. සහතික මිල 2.750යි. එහෙනම් එකකට ඌණ පූර්ණේ කරන්න ඕන ගාන 2.750න් අඩු කරන්න ඕන එක රුපියලයි. ඒ වගේ කීයක් දක්වා ඌණ පූර්ණේ කරන්න ඕනද? 40ක්. 40ක්. එහෙනම් වැඩි කරන්න ඕන 40. වැඩි කරනවා 40. ඒ අනුව අපිට වෙන රුපියල් 60යි. රුපියල් 60යි. හරි. අපි ඉවර කළේ ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය. ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය.
අපි ඔහොම 2020 level paper කරලා 2020 level paper කරලා මම ඔය group එකට දාන 2020 level paper එකේ ප්‍රශ්නේ ලකුණු 8ක් දීලා තියෙනවා. උත්තර ප්‍රශ්නේ තියෙන්නේ ලකුණු 8කට කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තරේ හදාගන්නේ කියන එක. උත්තරේ හොයාගන්න නැච්චර දෙයක් නෙමෙයි. නමුත් ලකුණු 8කට උත්තරේ හදාගන්න ඕන. බලන්න ලකුණු 8ක්. හරි 2020 level paper නේ. ගොඩක් අය ලකුණු වලින් හේතු කාරණා තුනේ හරියටම මුකිරි. අපිට කියනවා QD සමානයි 180 ඍණ 2යි. QS සමානයි ඍණ 15 ධන P. හරි. සමීකරණයෙන්ද දැක්කේ. මෙම වෙළඳපොලේ භාණ්ඩ ඒකකයක් රුපියල් 72ක් ලෙස. රුපියල් 72ක් ලෙස නියම කරන ලැබුවොත් ඒ ප්‍රතිඵලයක් වශයෙන් අහිමන සුබ සාධක. අපෙන් අහන්නේ අහිමන සුබ සාධක. අපිට ලකුණු 8ක් දීලා තියෙනවා. එතකොට ලකුණු 8ට උත්තර නිර්මාණය කරගන්න ඕනේ. අපි දැන් අහිමන සුබ සාධන අපි හොයාගන්නේ. හරි අහිමන සුබ සාධන අපිට හොයාගන්න පුළුවන්. මෙතන රජයට ආදායමක්වත් රජයට වියදමක්වත් නැහැනේ. එහෙනම් රජයට ආදායමක්වත් රජයට වියදමක්වත් නැහැ කියන්නේ අහිමි වූ සුබ සාධනය සමානයි ආර්ථික අතිරික්තයේ වෙනස. ආර්ථික අතිරික්තයේ වෙනස අහිමි සුබ සාධනය සමානයි පසු ආර්ථික අතිරික්තයෙන් අඩු කරන පෙර ආර්ථික අතිරික්තය. එහෙම හොයාගන්න. පසු ආර්ථික අතිරික්තය පෙර ආර්ථික අතිරික්තය හොයාගෙන අපිට අහිමි සුබ සාධනය හොයාගන්න පුළුවන්. එතකොට අපිට ඕක කරගෙන යන පොඩි පස්තාර කෑල්ලක් ඇඳගත්තොත් ලේසි. පස්තාර කෑල්ලක් ඇඳගත්තොත් ලේසි. එතකොට ආ කටු වැඩ විදියට ගාන හදයි යනවා. මේ කතාව කියන ඉස්සල්ලාම මේ වාගේ ගාන හදාගෙන යනවා. අහිමි සුබ සාධනය සමානයි අහිමි වූ සුබ සාධනය සමානයි පසු පාරිභෝගික අතිරික්තයේ ඍණ පෙර පාරිභෝගික පසු ආර්ථික අතිරික්තයේ ඍණ පෙර ආර්ථික අතිරික්තය. පසු ආර්ථික අතිරික්තයේ ඍණ පෙර ආර්ථික අතිරික්තය කියලා ගන්න. හරි අහිමි සුබ සාධනය සමානයි පසු ආර්ථික අතිරික්තයේ ඍණ පෙර ආර්ථික අතිරික්තය. හරිද? එතකොට අපි ලකුණු 8ට මේක හදන්න ඕනේ. එතකොට ලකුණු 8ට ඕක හදාගෙන ඉද්දි අපිට සිද්ධ වෙනවා මේකට පස්තාර කැලලක් ඇඳගන්න. පස්තාරයක් අරන්. ලකුණු 8ක් තියෙන නිසා මේ පෙර වැඩ යටදී ඇඳ ගන්න පස්තාර. පෙර වැඩ. එතකොට මිල තෙමාන. ඉල්ලුම් වක්‍රය ඇඳ ගන්න. එතකොට ඉල්ලුම් වක්‍රය ඇඳගෙන අක්ෂරික ලකුණු කරගන්න. අවශ්‍ය ටික විතරක් දාගන්න නැති. ඉල්ලුම් වක්‍රය ඇඳගත්තා අපිට හම්බ වෙනවා මෙතන 180යි. 180යි. හරි 180 දෙකෙන් බෙදපුවම 90යි. සමුත්තු මෙතන හම්බ වෙනවා 90. ඊට පස්සේ සැපයුම් වක්‍රයේ ඍණ 15යි. සමතුලිත මිල හොයාගන්න ඕන. අපිට සිද්ධ වෙනවා සමතුලිත මිල හොයාගන්න. එහෙනම් කටු වැඩ යටතේම සමතුලිත මිල හොයාගන්න. සමතුලිත මිල කීයේ සමතුලිත මිල P සමානයි 180 ධන 15. 195යි. 195 බෙදනවා 3ෙන් කියලාමයි P. දැන් හදු වෙන මම කියන්නේ මිල කීයද? 65. මිල 65. එහෙනම් කියනවා මිල 65. ඊට පස්සේ ප්‍රමාණය හොයාගන්න. එහෙනම් මේ 65 ආදේශ කරගන්න ඉල්ලුම් සමීකරණය හරි සැප සමීකරණය දෙකකට. ලකුණු 8ක් දීලා තියෙන නිසා ඒක හදාගෙන යනවා. අපි දන්නේ ලකුණු 8ක් දීලා තියෙනවා කියලා. ඒ නිසා හදාගෙන යනවා. පස්සේ බලමු ලකුණු 8ක් දීලා තිබෙයි කියලා. 180 වැඩි කිරීම 2 65. කීය දෙන්නේ? ප්‍රමාණය 50යි. ප්‍රමාණය 50යි. අපි දන්නේ ඒ නිසා ඒව හදාගෙන යන්නේ. සමතුලිත මිල හොයාගත්තා ප්‍රමාණය හොයාගත්තා. ලකුණු මොනවද දීලා දන්නේ ලකුණු 8ක්. ඒ නිසා අපිට නිකන් මුලින් බලේ හදලා යන්න බෑ. හරි.
උත්තර අපි උපකල්පනය කරනවා වක්‍රයක් ඇඳලා තියෙන්නේ නැති මේකට ඒක ලකුණු දෙන්නේ නැති ඒක ඇඳලා. ඒ අතර අපිට කියනවා සහතික මිල 50 දෙන්න බෑ. හරි. 65. අපි කියනවා සහතික මිල 72යි. එහෙනම් 72 බලන්න. සහතික මිල ඉතින් ආවුම් මිල. එහෙනම් මේ දෙන්න ආවුම් මිල. හරි ආවුම් මිල. එතකොට ආවුම් මිල යටතේ අපි ගහන්නේ අහිමි වෙන සුබ සාධක. ආවුම් මිලට අපි ගහනවා අහිමි වෙන සුබ සාධක. ආවුම් මිල 72ක් වුණොත් නිෂ්පාදකයා මෙච්චරක් සපයන සූදානම්. හැබැයි ඒ ප්‍රමාණය පාරිභෝගිකයා මිලදී ගන්න සූදානම්ද? පාරිභෝගික ප්‍රමාණය මිලදී ගන්න සූදානම්ද? නෑ. ආවුම් මිලට පාරිභෝගික මිලදී ගන්න සූදානම් මෙච්චරයි. එහෙනම් ඒක හොයාගන්න. පාරිභෝගික මිලදී ගන්න සූදානම් කීයද දෙනවා? 72 ආදේශ කරමු ඉල්ලු සමීකරණය. කටුවැඩයට කරලා යනවා. QD සමානයි 180 වරින් 2යි P 180 වරින් 2 වැඩි කිරීම 72යි. කී දෙන්නේ? 36යි. ඔව් 36යි. සුළු කරලා ගේන්න මේවා 36යි. එහෙනම් මෙතන 36 හම්බෙනවා. 36යි. වාදෙන් දන්නවා අහිමින සුබ සාධනේ මෙන්න මේ කොටස. අහිමින සුබ සාධනේ අවුම් මිලක් යටතේ මේ කොටස. මොකද අවුම් මිලේදී මේ ප්‍රමාණයේ නිෂ්පාදකයා සපයන්නේ. ඒතර 57 ඉන්නේ. මෙන්න 57 නිෂ්පාදකයා සපයන සූදානම් වුණාට පාරිභෝගිකයා මිල දී ගන්න 36 නිසා සපයන්නේ 36යි. අපිට කියලා නෑනේ 52 මෙයා සපයනවා කතාව. ඒතර එයා සපයන්නේ 36යි. ඒතර මේ 36 තමයි පාරිභෝගිකයා ඉංගල ප්‍රමාණය. එයා සූදානම් 57ක් සපයන්නේ. නමුත් පාරිභෝගික ඉල්ලන්නේ මෙච්චරයි නිසා එයා සපයන්නේ 36. ඒතර අහිමින සුබ සාධනේ මේ. ඒතර මේ ටික අතර මේ කොටස හොයාගත්තොත් ඒත් අපිට ලකුණු 8ක් තරම් දෙයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. 8ක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෙතනට යන්න. පසු ආර්ථික අතිරික්තය හොයාගන්න. පෙර ආර්ථික අතිරික්තය හොයාගන්න. එහෙනම් පසු ආර්ථික අතිරික්තය හොයාගන්න අපිට සිද්ධ වෙනවා පසු පාරිභෝගිකත්වය නිෂ්පාදකත්වය හොයාගන්න. එහෙනම් මෙන්න වෙනම හොයාගෙන යන්න. ලකුණු 8ක් ඉඳ ලකුණු 8ක් නේ. ඒතර 8ට හැදෙන්න ඕන. එහෙනම් හොයාගන්න පසු පාරිභෝගික අතිරික්තය. අය පසු පාරිභෝගික. කොහොමද පාරිභෝගිකන්නේ? පාරිභෝගික මිලදී ගන්න 36 මේ තියෙන මුළු උපයෝගිතාවය. මේ තියෙන වියදම මේ තියෙන පාරිභෝගික අතිරික්තය. එහෙනම් අපිට හම්බ වෙනවා 90 72 ත්‍රිකෝණයේ වර්ගඵලය මේ කොටස. බෙදීම 2 වැඩි කිරීම 36. හදපු කෙනෙක් මම උත්තරේ කියන්නේ. හදපු කෙනෙක් මම උත්තරේ කියන්නේ. හදපු අය නැද්ද? පස්සේ පාරිභෝගිකත්වයේ ලකුණු 8ක් තමයි. ලකුණු 8ට හැදිලා තියෙනවා. එහෙනම් පස්සේ පාරිභෝගිකත්වයට හම්බ වෙනවා මම උත්තරේ දායි යන්න. 324යි. 324යි. එහෙනම් අපිට සිදෙනවා පස්සේ නිෂ්පාදක අයිතියක් හොයාගන්න. පසු නිෂ්පාදක අතිරික්තය. මේ ත්‍රිකෝණේ වර්ගඵල විතරක් කියවලා ලකුණු දෙන්නේ නැහැ වාගේ. ලකුණු 8ක් නේ. නිසා ත්‍රිකෝණේ විතරක් වර්ගඵල වල හරියන්නේ නැහැ. පස්සේ නිෂ්පාදක අතිරික්තය. ඒතකොට නිෂ්පාදකයාට ලැබෙන මිල 72යි. ඔහු සපයන ප්‍රමාණය 36 මේ තියෙන මුළු ආදායම. ආදායම මේ කැලලා අයින් කරපුවා විචාර පිළිවෙල අතිරික්තය වෙන්නේ මේ කොටස. එහෙනම් ඒක කොටස හොයාගන්න මෙතන හොයාගන්න. එතන කියන්නේ 15 බෙදන්න ඕන. සැපියෝ සමීකරණය තිබ්බේ. QS සමානයි ඍණ 15 ධන P. එහෙනම් QS බිඳුවේ ප්‍රමාණය. මිල බිඳුවේ ප්‍රමාණය ගන්න නම් ඍණ 15 බෙදන්න ඕන 1. 1. ඒතර මෙතන 15. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය. නිෂ්පාදක අතිරික්තය අපිට හම්බ වෙනවා. සමාන්තර පාදය. කීයද 72 15 අඩු කරපුවාම? අඩු කරලා දෙන්න. 72 15 අඩු කරපුවාම කීයද? 57යි. 72 අඩු කරනවා 15 57යි. සමාන්තර පාද දෙක එකතු. ඒතර ගත්තා මේ පාදය. ඊට පස්සේ මේ පාදය. මේ පාදේ හොයාගන්න මෙන්න මෙතන හොයාගන්න. අසල ප්‍රශ්නයක් ඈ.
මෙන්න මෙතන හොයාගන්න. මේ පාදේ හොයාගන්න මෙන්න මෙතන හොයාගන්න. එහෙනම් එතන හොයාගන්න නම් අපිට සිද්ධ වෙනවා එතනට අදාළ ප්‍රමාණය දන්නවා 36යි. ඒ ප්‍රමාණය කියන්නේ අදාළ මිල කියන්නේ ඉන්න මිල. එහෙනම් සපයන මිල. ප්‍රමාණය 36 දී සැපයුම් මිල හොයාගන්නවා. එහෙනම් ප්‍රමාණය 36 ආදේශ කරන සැපයුම් සමීකරණය. QS සමානයි ඍණ 15 ධන P. ප්‍රමාණය 36යි ඍණ 15 ධන P. එතන මේක සුළු කරපුවාම මෙතන හම්බෙනවා 51ක්. P සමානයි 51යි. P සමානයි 51යි. හරි. එහෙනම් සමාන්තර පාද දෙකේ එකතුව එක පාදයක් මේක අනිත් පාදේ මේක. 72කින් 51ක් අඩු කරපුවාම 72කින් 51ක් අඩු කරපුවාම 21යි. 21යි. හරිනේ? 21යි බෙදනවා 2යි වැඩි කරනවා ලම්බ උස. ලම්බ උස කියලා අපිට ගන්න මේ දුර. මේ දුර අපිට හම්බ වෙනවා 36ක්. 36ක්. ඒක ඒක සුළු කරපුවා අපිට උත්තරේ හම්බ වෙනවා. හරි. නිෂ්පාදක අතිරික්තයේ පස්සේ 1404ක්. 1404ක් හම්බ වෙනවා. 1404ක් අපිට හම්බ වෙනවා. 1404ක් අපිට හම්බ වෙනවා. ඒ අපි හොයාගත්තේ පස්සේ පාරිභෝගික නිෂ්පාදක දෙකේ එකතු ආර්ථික අතිරික්තය. පස්සේ ආර්ථික අතිරික්තය. හොයාගත්තා පාරිභෝගික නිෂ්පාදක දෙකේ හොයාගත්තා. ඊළඟ දැන් අපිට ආයෙ සිද්ධ වෙනවා පෙර ආර්ථික අතිරික්තය හොයාගන්න. බලන්න පෙර ආර්ථික අතිරික්තය කියන්නේ මේ කොටසේ වර්ගඵලයනේ. මේ කොටසේ වර්ගඵලය. නමුත් ලකුණු 8ක් දීලා තියෙන නිසා අපි වෙනම හොයාගෙන අපි දන්නේ නැහැ ලකුණු දීලා තියෙන්නේ මොනවද කියලා. අපි දන්නේ නැහැ. අපි බලමු මොනවද ලකුණු දීලා තිබ්බේ කියලා. වෙනම හොයාගෙන. එනවා හොයාගන්න. පෙර පාරිභෝගික අතිරික්තය. පෙර පාරිභෝගික අතිරික්තය. කො මෙන්න මේ කොටසේ වර්ගඵලය. 90 බෙදීම 2 වැඩි කිරීම 36. මේ කොටස පෙර 90 බෙදීම 2 වැඩි කිරීම 50. කවුරු කෙනෙක් හොයාගත්ත කෙනෙක් ඉන්නවද උත්තරේ කියන්නේ? හොයාගත්ත කෙනෙක් ඉන්නවද උත්තරේ කියන්නේ? කීයද? 625යි. ඔව් 625යි. 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 ඊට පස්සේ පෙර නිෂ්පාදක අතිරික්තය. පෙර නිෂ්පාදක අතිරික්තය වෙන්නේ මේ කොටස. එන 65 ඍණ 15 බෙදීම 2 වැඩි කිරීම 50. සුළු කිරීම උත්තරේ කියන්නේ 1250. එහෙනම් දැන් අපි උත්තරේ පාගන්න. අහිමි සුබ සාධක. අපි මෙච්චර හැදුවේ ලකුණු 8ක් ඈ. ලකුණු 8ක්. අපි බලමු මොනවද ලකුණු දිග තිබ්බේ කියලා මාර්කින් එකේ. අහිමි සුබ සාධක. අහිමි වූ සුබ සාධනය සමානයි. පසු ආර්ථික අතිරික්තය. ඍණ පෙර ආර්ථික අතිරික්තය. එහෙනම් පස්සේ පාරිභෝගික හොයාගන්නවා. ආර්ථික අතිරික්තය හොයාගන්න පස්සේ පාරිභෝගික නිෂ්පාදක දෙකේ 324 දාන 1007 අඩු කරන පෙර 625 දාන 1250. එහෙනම් මම මේක සුළු කරලා දෙන්න. 1000 කීයද මෙතන? 1728යි. 1728යි අඩු කරනවා මේ දෙක එකතුව කීයද? 1875. කිලු උත්තරේ 147යි.
අහිමි වෙන සුබ සාධනය කියලා ලියපු නිසා ඍණ ගන්න උත්තරේ ඍණ තියන්න එපා. ඍණ තියන්න එපා. ධන උත්තරයක් විදිහට තියන්න 147යි. 147. ඒතකොට අහිමි වෙන සුබ සාධනය තිබ්බ නිසා වන්නම් පෙර ආර්ථික අධිවිද්‍යාවේ පසු ආර්ථික අධිවිද්‍යාව අඩු කරලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පෙර ආර්ථික අධිවිද්‍යාවේ පසු ආර්ථික අධිවිද්‍යාව අඩු කරලා උත්තරේ ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒතකොට අහිමි වෙන සුබ සාධනය අපිට හම්බ වෙනවා. 147යි රුපියල් නේ. 147යි රුපියල්. දැන් අපි බලමු ලකුණු දීලා තියෙන්නේ කොහොමද කියලා. මාකින් එකට. හරි මෙන්න එහෙම කියනවා. මේ උත්තරේ මාකින් එක. රුපියල් 72ක අවමිල සීමාවක් පනවනු ලැබුව විට අහිමි වෙන සුබ සාධනයේ ප්‍රමාණය මිල පාලනයට පෙර ආර්ථික අතිරික්තය සහ මිල පාලනයෙන් පසු ආර්ථික අතිරික්තය සංසන්දනය කිරීම සුබ සාධනයේ අහිමි වේ ගන්න කියලා හැකියි. ඒක ලකුණු දීලා නැහැ. ඊට පස්සේ වෙළඳපොළ සමතුලිතය හොයලා තියෙනවා මාකින් එකේ. වෙළඳපොළ සමතුලිතය හොයලා තියෙනවා මිල මෙච්චරයි ප්‍රමාණය මෙච්චරයි කියන කතාව හොයලා තියෙනවා. ඊට පස්සේ වක්‍රය අඳලා තියෙනවා මේ වක්‍රය අඳලා මෙන්න මෙහෙම කියනවා. නිවැරදි රූප සටහන ලකුණු 3යි. මේ විදිහට ඇඳලා තියෙන මේ කොටස් ටික ඇඳලා තියෙන වක්‍රයේ ලකුණු 3ක් දෙනවා. අන්න මෙතන ලකුණු 3ක් හම්බුණා අටේ. සමහර අය පඬිතුකමට වක්‍රයන් දෙන්නේ නැහැ. වක්‍රයන් දෙන්නේ නැහැ. වක්‍රයන් දා බංකුවේ බංකුව අමුණන්න අමතක වුණා සමහර අයට. හරි සමහර අය ඇඳ වක්‍රේ කොහෙද ඇඳේ බංකුවේ. නමුත් මම හිතනවා මගේ ළමයි එහෙම කළේ නැහැ කියලා විශ්වාස කරනවා. හරි මොකද මම උත්තර හදද්දි මම කියලා තියෙන්නේ අනිවාර්යයෙන්ම කටු වැඩ සියල්ල ඉස්සරහින් ලස්සනට කරන්න. ඔයාලට කියන්නේ තිබේ. මේක කොල්ලේ නා කටු වැඩ ටික මෙතනින් කරයි. ඒතර මේක කටු වැඩ විදිහෙන් දෙන්නේ. ඒතර ඒක කටු වැඩ කරද්දි පිළිවෙලට කරන්න. කටු වැඩ මේ ඉස්සරහින් කරන්න පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ කටු වැඩ කරද්දි පිළිවෙලට කරන්න. අනිවාර්යෙන් පිළිවෙල තියෙනවා. කටු වැඩ ටික උනත් පිළිවෙල ලස්සනට කරන්න ඕන. ඒක මම වගේ පෑන් දෙකක් භාවිතා කරලා ලස්සනට කටු වැඩ ටික පිළිවෙලට කරා යනවා. අපි කටු වැඩ කියද්දී අපි ළමයා නිකන් කරන්නේ. හරි. කැමති නම් මේක හොයාගන්න නැත්නම් නිකන් ඉඳපුවා මට වැඩක් නෑ වගේනේ. මේක ඔයාගේ පේපර් එක. ඔයාගේ එක්සෑම් එක. ඔයාට ලකුණු ඕනේ. නැතුව බාලන කෙනාට ලකුණු ඕනේ නෑ. හරි. බාලන කෙනාට නෙමෙයි ලකුණු. ඔයාට ඕනේ. ඒ නිසා ඔයාගේ ලකුණු ටික ඔයා ග්‍රහණය කරගන්න. ඔයාගේ ලකුණු ටික ඔයා හදාගන්න. ඒ මාකින් එකට මැච් වෙන විදිහට අපේ උත්තරේ හදාගන්න. හරි. ඒ මාකින් එකට මැච් වෙන විදිහට අපේ උත්තරේ හදා ගන්නවා. ඒකයි වෙන්නේ. එහෙනම් එහෙම වෙන්න නම් අපි කටු වැඩ ටික වෙනම කොහෙවත් කරන්නේ නැතුව ඉස්සරහින් කරනවා. ඒතර මේ සියල්ල ඔක්කොම ඉස්සරහින් කරගෙන අසන්න හදාගෙන කොළ ගියාට කවන්නේ නැහැ. වාරිතේ අපරාධනේ මේ ඉස්සරහින් කරගෙන නැද්දි මේ ගොඩක් ඉඳ මේ පැත්ත ඉතුරු වෙනවා. කොළ නාස්ති වෙනවා. ආණ්ඩුව ඊට වඩා වියදම් කරන්නේ. උන්ගේ වහන වලට කොච්චරක් වියදම් කරනවද? එහෙම එකේ ඔයගොල්ලෝ ඔය කොළේකට කීයක් කරේ ආණ්ඩුවේ සල්ලි අරගෙන ඒක කරා කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ මොකද? අධ්‍යාපන වියදම් කරන අය හරි එහෙම එකේ හරිද? හරි මේ වක්‍රයෙන් දාලා ලකුණු 3යි. ලකුණු 3යි. මොනවයි ලකුණු දෙන්නේ? ඊට පස්සේ බලන්න. එයා අවමිලට පෙර පාරිභාෂිතය නිෂ්පාදකයිත්වය ගන්නේ කරනවා. අවමිලට පෙර පාරිභාෂිතයට ලකුණු 1යි. නිෂ්පාදකයිත්වය ලකුණු 1යි. ලකුණු 1යි. හරිද? ඊට පස්සේ අවමිලට පස්සේ පාරිභාෂිතය නිෂ්පාදකයිත්වය ගන්න එකට. අවමිලට පස්සේ පාරිභාෂිතය 1යි අවමිලට පස්සේ නිෂ්පාදකයිත්වය 1යි. ඒක ලකුණු 7යි. 7යි. හරි 7යි. දෙ ඊට පස්සේ 147 හොයාගත්තා ඒක ලකුණ. උත්තරේ හොයාගත්තා ඒක ලකුණ. ඔහොම තමයි ලකුණු 8 වෙන් වෙලා තිබ්බේ. ලකුණු 8 වෙන් වෙලා තිබ්බේ. මම එකයි කියන්නේ අපි කොච්චර දැනුම තිබ්බත් වැඩක් නැහැ. අපිට උත්තරේ හදාගන්න බැහැ. හරි අපි එක්සෑම් එකේදී මීටර් කියලා පෙන්නන්න යන්නේ නැහැ කිසිට. අපි පොඩි මම ඒකට කිව්වේ අපි බලන කෙනා විලෝම දෙයක් දන්නේ නැහැ කියන පදනමෙන් ඉඳලා උත්තර ලිව්වොත්. බලන කෙනා විලෝම දෙයක් දන්නේ නැහැ. කියන පදනමෙන් ඉඳලා අපිට උත්තර ටික හදාගත්තොත් අපිට මාකින් එකට මැච් වෙන විදිහට උත්තරේ හදාගත හැකියි. හරි. මේක නිකන් සෙල්ලමක් නෙමෙයි තමයි. සමහර අයට අපි ඕක කියත් නිකන් වෙන අර පඬිත කතා කියනවා වගේ සමහර අයට එහෙම හිතනවා. නේද? මොකද කාලයක් මේකත් එක්ක ඉඳලා අත්දැකීම් තියෙනවා.
ඒතර අපි දකිනවා මාකින් වල කොහොමද මේ ලකුණු මේවා කරලා තියෙන මාසාවන මාකින් සැහැන් අධ්‍යයනය කරනවා. ඒතර ඒ අධ්‍යයනය කරද්දී මාකින් වල ලකුණු දෙද්දී අර කියන පදනමට දෙන්නේ. දන්නේ නැහැ කියන තැන ඉඳලා උත්තර හදන්න. මතකද අපි මුලින් නම් කතා කළේ උත්තරයක් නිර්මාණය කරේ දන්නේ නැහැ කියන පදනම ඉඳලා උත්තර හදන එක තමයි හොඳයි. ඒතර මේකේ මෙයා දන්නේ මේ මොකුත් මේ නිසා අපි ඔක්කොම හදලා දෙන්නේ. ලකුණු 8ක්. හරි ලකුණු 8ක් නේ පොඩි ගණන් 8ක්. එහෙම නැත්නම් එයා විකල්ප විතරක් දෙනවා. බණ්ඩු විකල්ප විතරක් දෙනවා. මේ ඔක්කොම දීලා විකල්ප විතරක් මාකින් එකේ දෙනවා. එයා කියනවා මෙන්න මෙහෙම. හරි. හරි. එහෙම නැත්නම් එයා කියනවා මේ වක්‍රය ඇදලා තියෙනවා ලකුණු 3ක් දෙන්න. වක්‍රය ඇදලා තියෙනවා ලකුණු 3ක් දෙන්න. ඒක කියනවා. හරි. එහෙම කියලා එයා කියනවා ඒ ත්‍රිකෝණයේ අහිමි වෙන පාරිභාගිකත්වය පෙන්වන්න කරයි. එහි විශාලත්වය. මෙන්න මේ කොටස වෙලා තියෙනවා. මෙන්න මේ කෑල්ල වෙලා තියෙනවා. පාරිභාගිකත්වය මෙන්න මේ කෑල්ල වෙලා තියෙනවා. අහිමි වෙන සුභසාධක මෙන්න මේ කොටස වෙලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න. එක ලකුණක් දෙන්න. හරි. විකල්ප විතර විදිහට දීලා තියෙන්නේ එක ලකුණක් දෙන්න. B ත්‍රිකෝණයේ අයිවන නිෂ්පාදකයිත්වය පෙන්වන්න කරන්නේ ඒ විශාලත්වය. මෙන්න මේ කෑල්ල වෙලා තියෙනවා නම් මේ කෑල්ල වෙලා තියෙනවා නම් ඒ කියන්නේ නිෂ්පාදකයිත්වයේ අඩුවීම මෙන්න මේ කෑල්ල. ඒ කියන්නේ අහිමි සුභසාධනේ මේ කෑල්ලනේ. එතකොට කෙනෙක් මේ කෑල්ල වෙලා තියෙන එක ලකුණක් දෙන්න මේ කෑල්ල වෙලා තියෙනවා නම් තව ලකුණක් දෙන්න. මාකින් එක මාකින් මේ කෑල්ලට එක ලකුණක් දෙන්න. හරි. එතකොට ලකුණු 5යි. එතකොට 5යි. අහිමි වෙන සුභසාධනයේ ප්‍රමාණය ওই දෙක එකතු විදිහට අරගෙන හොයලා තියෙනවා නම් මේ දෙක එකතු විදිහට අරගෙන අහිමි වෙන සුභසාධනය හොයලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න. ඒ ලකුණු 6යි. ලකුණු දෙකක් ඒ කිසි. අනිවාර්ය ප්‍රස්තාර වල මේක. ඒක ලකුණු 3 දෙකට හම්බෙන්නේ. අතර මේ පේපරේ සංශෝධනයක් කරලා තියෙන පොඩ්ඩයි ලකුණු 8 එතන හදලා තියෙනවා. මේ කෑල්ල වෙනම හොයලා තිබ්බම ලකුණු දෙකක් දෙන්න කියලා. මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල වෙනම කොට ලකුණු දෙකක් දෙන්න කියලා තියෙනවා. ඒතකොට 7යි මේකේ සම්පූර්ණ කොටස වර්ගඵලය හොයාගත්තා එක ලකුණක් දෙන්න කියලා තියෙනවා. එහෙම ලකුණු ටික දීලා තියෙනවා. හරිනේ? ඒතකොට මේ විදිහට මාකින් එකට අනුකූල වෙන විදිහට අපේ උත්තරේ නිර්මාණය වෙන්න ඕන. මොකද අපේ උත්තරේ මාකින් එකයි වෙනස් වෙන්න බෑද? හරි. අපිට ඊගාවට තියෙන බදු මේ වටේ යනකොට අරක වෙන යන ලේසි. මේ කොටස පාරිභාගිකත්වය වෙනස අරගෙන නිෂ්පාදකයිත්වය වෙනස අරගෙන දෙක එකතු අරගෙන අහිමි වෙන සුභසාධනය කියලා ගන්න එක ලේසි. නමුත් ඉතින් ලකුණු 8ක් නේ. 8ක් නිසා ඉතින් හොඳම දේ තියෙන කොටස් ටික හදලා දාන්න. අපි දන්නේ ලකුණු 8 කියන්නේ මොනවද ලකුණු දෙයිද කියලා. तो ලකුණු දෙක බලලා උත්තරේවා තීරණය කරන්න ඕනද? හරි. මම හිතන ගොඩක් අය ඔගේ ලකුණු 8න් අඩුමතරමේ ලකුණු 2-3ක්වත් මිසින් වෙලා තිබ්බා. ලකුණු 8ම නම් හම්බෙච්චයි තාමත් අඩුයි. ඊ ලකුණු 8. ගානක් තියන පොඩ ලියාගන්න. ගෙදර වැඩ. ගානක් තියන ලියාගන්න ගෙදර වැඩ. ගෙදර වැඩ. QD සමානයි 100 2යි. QD සමානයි 100 2යි. QS සමානයි ඍණ 20 2යි. QS සමානයි ඍණ 20 2යි. පළවෙනි ප්‍රශ්නේ අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමය සහ අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමය සහ අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමය සහ ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය යන ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය යන සහ මෙතන ලියාගන්න මේ සහතික මිල රුපියල් 40යි. සහතික මිල 40යි. උඩේ ලියාගන්න සහතික මිල රුපියල් 40යි. හරි ඊළඟ ප්‍රශ්නේ අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමය සහ ඌන පූර්ණ ගෙවීමේ ක්‍රමය යන
අතිරික්තය මිලදී ගැනීමේ ක්‍රමය සහ ඌණ පූර්ණ ගෙවීමේ ක්‍රමය යන විකල්ප සහතික මිල ක්‍රම දෙක ඔස්සේ විකල්ප සහතික මිල ක්‍රම දෙක ඔස්සේ විකල්ප සහතික මිල ක්‍රම දෙක ඔස්සේ පහත දෑ වෙන වෙනම ගණනය කරයි. 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 අයන්න පාරිභෝගික අතිරික්තයේ වෙනස. පාරිභෝගික අතිරික්තයේ වෙනස. පාරිභෝගිකයේ වෙනස. ආයන්න නිෂ්පාදක අතිරික්තයේ වෙනස. නිෂ්පාදක අතිරික්තයේ වෙනස. පාරිභෝගික අතිරික්තයේ වෙනස. ආයන නිෂ්පාදක අතිරික්තයේ වෙනස. නිෂ්පාදක අතිරික්තයේ වෙනස. අයන්න රජයේ වියදම. අයන්න අහිමි සුබ සාධනය. පාරිභෝගික අතිරික්තයේ වෙනස, නිෂ්පාදක අයිත්‍යයේ වෙනස, රජයේ වියදම අහිමි සුබ සාධනය. පාරිභෝගික අතිරික්තයේ වෙනස, නිෂ්පාදක අයිත්‍යයේ වෙනස, රජයේ වියදම අහිමි සුබ සාධනය. පාරිභෝගික අතිරික්තයේ වෙනස, නිෂ්පාදක අතිරික්තයේ වෙනස, රජයේ වියදම අහිමි සුබ සාධනය. පාරිභෝගික වෙනස, නිෂ්පාදක අයිත්‍යයේ වෙනස, රජයේ වියදම අහිමි සුබ සාධනය. හරි, අන්නේ ටික හොයන්න අතිරික්ත මිලදී ගැනීමේ ක්‍රමය සහ පූර්ණ පූර්ණ ගෙවීමේ ක්‍රමය නේ විකල්ප දෙක ඔස්සේ. හරි, අපි බදු ලබන සතියේ පටන් ගමු. බදු කොටස. හරි. ලබන සතියේ අපි බදු ඒකක බද්ද බොහොමයක් ඉවර කරමු. සම්පූර්ණයෙන්ම නම් බැලුවේ බොහොමයක් ඉවර කරගමු. හරි ළමයි. ඔයා දැන් යන මේ ගාන හදන්න. හරි. ඔය ගාන හදන්න. අපි අදට උදේින් නතරේ ආයේ ලබන ඉරිදා මේ වසර ටික එක්ක හම්බෙමු. ගන්න සහ මෙලී කරගෙන යන පස්තාර කැලලක් අඳ ගන්න. පස්තාරයක් නැතුව මේක හොයන්න පුළුවන්. ඒක හොයන්න නම් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා නම් ලකුණු වලට එද්දි සමහර වෙලාවට පස්තාරය අපේක්ෂා කරන නිසා හරි පස්තාරයක් ඇඳලා කරන්න. එක්සෑම් එකේ ගානක් කියලා හිතාගෙන එක්සෑම් එකේ උත්තරේ මාකින් එක හදන විදියට උත්තර ටික හදලා මට කවුරු හරි ළමයෙක් උත්තර ටික ලස්සනට වෙන කරලා ඉවන්න. ඒතර මරණිත් හරි මේක දෙන්න පුළුවන් මේ උත්තරේ බලාගෙන මේක හදාගන්න කියලා. හරි. එහෙනම් අපි උතරින් අතරේ බාණ්ඩාසය මත බදු පැනවීම ලබන සතියේ හම්බෙමු. ඒ අතර මම කිව්වා නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වීඩියෝස් මම ගාව කලින් කරපු වීඩියෝස් තියෙනවා. මම ඒවා දාන වෙබ්සයිට් එකට. ඒතර ආයේ වෙබ්සයිට් එකේ වීඩියෝස් ටික නිෂ්පාදන පිරිවැය ටික බලන්න. සමහර අපි ලබන මාසේ පන්ති පටන් ගන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. ලබන මාසේ කියනද පළවෙනිද? ඔව් අද පළවෙනිදනේ. ඒතර ලබන මාසේ අපිට පන්ති පටන් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් සමහර විට. බැරුව යන්නත් පුළුවන්. පුළුවන් වුණොත් පන්ති කාමරේ පටන් ගන්නදිම ජාති ගිණුම් පටන් ගමු. බැරි වුණොත් ලබන මාසේ මුල ජාති ගිණුම් Zoom සහ වීඩියෝස් සරා පටන් ගන්න වෙන කරන්න විකල්පයක් නැති නිසා. හරි එහෙනම් අපි ඔතනින් අතරේ